කරගන්නේ විද්‍යුතය සම්බන්ධව හරි විද්‍යුතය ගන්නකොට මොකද්ද දැන් විද්‍යුත් ශක්තිය කියන විද්‍යුත් ශක්තිය කියලා දෙයක් ගැන අහලා තියෙනවා විද්‍යුත් ශක්තිය කියලා අහලා තියෙන්න ඕනේ හරි විද්‍යුත් ශක්තිය ගැන අහලා මොකද මේ ලෝකෙම විද්‍යුත් ශක්තිය කියන එක ප්‍රසිද්ධයි කියන්නේ ජනප්‍රියයි හරි මේ විද්‍යුත් ශක්තිය කියන එක මුළු ලෝකෙම ජනප්‍රිය ශක්ති ප්‍රභවයක් වෙනවා ඇයි මේ විද්‍යුත් ශක්තිය ලෝකේ ජනප්‍රිය ශක්ති ප්‍රභවයක් වෙන්නේ ඒකට හේතුව තමයි මෙන්න මේ විද්‍යුත් ශක්තිය ඕනෑම ශක්තියක් බවට අපිට පරිවර්තනය කරන්න පුළුවන් මේ විද්‍යුත් ශක්තිය ඕනෑම ශක්තියක් බවට මොකද කරන්න පුළුවන් පරිවර්තනය කරන්න පුළුවන් හරි දැන් උදාහරණයක් දැන් කවුරුහරි බලන්න පුළුවන් කොහොමද එහෙම වෙන්නේ ඇයි පා ගෙදර හීටරේ දිනවනේ හීටරේට සිංහලෙන් කියන්නේ ගිල්ලුම් තාපක ගිල්ලුම් තාපකේ මොකද කරන්නේ වතුර උණු කරනවා වතුර උණු කරනවා කියන්නේ මොකක්ද වතුර උණු වෙනවා වතුර උණු වෙනවා සිසිල් ජලයේ උණු ජලයේ බවට පත් වෙනවා තාපේනේ තාපේ වතුර උණු කරන්නේ මොනවද වතුර උණු කරන්නේ කරන්ට් එකකින් එහෙනම් කරන්ට් එකෙන් වතුර තාපය බවට පත් කරනවා එහෙනම් ගිල්ලුම් තාපකයේ මොකද වෙන්නේ ගිල්ලුම් තාපයකට අපි දෙනවා විද්‍යුත් ශක්තිය ගිල්ලුම් තාපකයට අපි ලබා දෙනවා විද්‍යුත් ශක්තිය ගිල්ලුම් තාපකයෙන් අපිට ලබා දෙනවා තාප ශක්තිය ගෙදර ෆෑන් එක කියන්නේ විදුලි පංකාව නේ ෆෑන් එකක් අනිවාර්යෙන් කරගෙන කරන්න ඕනේ නේ ඩීසල් වලින් කරගෙන කරන්න විද්‍යුත් ශක්තිය අපි චාලක ශක්තිය බවට පත් කරනවා විදුලිය ගමන් කරන ආකාරය අනුව ලෝකේ භෞතික වස්තුන් කොටස් තුනකට බෙදෙනවා විද්‍යුත් සන්නායක විද්‍යුත් පරිවාරක අර්ධ සන්නායක හරි මොකද්ද මේ විද්‍යුත් සන්නායක කියන්නේ මොකක්ද මේ විද්‍යුත් පරිවාරක කියන්නේ මොකද්ද මේ අර්ධ සන්නායක යම් භෞතික වස්තුවක් මගින් විදුලිය ඉතා හොඳින් ගමන් කරනවා ඒ කියන්නේ මොකක් හරි අපි කල්පතෝ හරි භෞතික වස්තුවක් කියන අපිට අල්ලන්න පුළුවන් එක හරි විදුලිය ගමන් කරනවා නම් ඉතා හොඳින් විදුලි ගමන් කරනවා නම් ඒක විද්‍යුත් සන්නායකයක් වෙනවා. මොනවද විද්‍යුත් සන්නායක සඳහා උදාහරණ? විද්‍යුත් සන්නායක සඳහා උදාහරණ වලට අපිට ගන්න පුළුවන් මොනවද? සියලුම ලෝහ ගන්න පුළුවන්. හරි. සියලුම ලෝහ කියලා දාන්න. සියලු ලෝහ. හරි. ඊළඟට මිනිරම් ගන්න පුළුවන්. මිනිරම් කියන්නේ කාබන් ඒ වුණාට මිනිරම් ලෝහය කාබන් කියන ලෝහය ඒ වුණාට මේ මිනිරම් කියන එකෙම යනවා කියලා අපිට කියලා හරි දැන් අර වයර් වලට අපි කියන්නේ සන්නායක කියලා හරි නම් සියලුම ලෝහ මිනිරම් ලෝහ එකයි තම කම්පියුටරින් එකේ හදලා තියෙන්නේ වයස් හරි විද්‍යුත් පරිවාර විද්‍යුත් සන්නායක කියන්නේ විදුලිය ඉතා හොඳින් ගමන් කරනවා නම් විද්‍යුත් පරිවාරක කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැහැ. විදුලිය ගමන් කරන්න බෑ. මොනවද විදුලිය ගමන් කරන්න බැරි ද්‍රව්‍ය? කිඹල රබර්. ප්ලාස්ටික්.
ඊළඟට ඒ වගේ ඒවා තියෙනවා. හරි. අර්ධ සන්නායක කියන්නේ අර්ධ සන්නායක කියන්නේ විදුලිය අර්ධ වශයෙන් ගමන් කරන භෞතික වස්තුව. හරි. විදුලිය අර්ධයක් අර්ධ වශයෙන් ගමන් කරන භෞතික වස්තුව වලට තමයි කියන්නේ අර්ධ සන්නායක කියලා. හරි. අර්ධ වශයෙන්. ඒකෝට දැන් ඔය අර්ධ සන්නායක හදන්නේ සිලිකන්, ජර්මේනියම්, සෙලීනියම් ආදී මූලද්‍රව්‍ය වලින් ආවර්තන. හරි. සිලිකන්, ජර්මේනියම්, සෙලීනියම් කියන ජර්මේනියම් ආදී මූලද්‍රව්‍ය වලින් තමයි අර්ධ සන්නායක හදන්නේ. අර්ධ සන්නායක හදන්නේ. හරි. කියන්නේ හදන්නේ සිලිකන්, ජර්මේනියම් වලින් සෙලීනියම් වලින් තමයි අර්ධ සන්නායක හදන්නේ. එතකොට මෙන්න මේ මූලද්‍රව්‍ය තුنين තමයි විදුලිය අර්ධ වශයෙන් ගමන් කරන්නේ. තව තියෙනවා. තුනක් දැනගත්තොත් ඇති. හරි. මොනවද ඒකට අර්ධ සන්නායක? ट्रांजिस्टर, डायोड, එහෙම නැත්නම් අපි ඩියෝඩ් කියනවා. හරි. ඔය විදිහට මොකද කියන්නේ? එහෙනම් විදුලිය ගමන් කරන ආකාරය අනුව භෞතික වස්තුන් කොටස් තුනකට බෙදෙනවා. සන්නායක, විදුලි පරිවාරක, අර්ධ සන්නායක. විදුලි සන්නායක කියන්නේ විදුලිය ඉතාමකින් ගමන් කරන ද්‍රව්‍ය. ඒවට සියලුම ලෝහ සහ කාබන් වල මිශ්‍රණ අවස්ථාවයි තියෙනවා. ඊළඟට විදුලි පරිවාරක කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැති ඒවා. ඒක රබර්, ප්ලාස්ටික්, එතන සියලුම ලෝහ වලින් විදුලිය ගමන් කරනවා නම් සියලුම අලෝහ වලින් විදුලිය ගමන් කරනවද? නැහැ. හරි. අර්ධ සන්නායක තියෙනවා. හරි. ඒ අර්ධ සන්නායක කියන්නේ විදුලිය අර්ධ වශයෙන් ගමන් කරනවා. හරි. එහෙනම් ඒක ඉවරයි. හරි. දැන් අපි බලමු මොකද්ද මේ විදුලි ධාරාව කියන්නේ. විදුලි ධාරාව. හරි. විදුලි ධාරාව. මොකද්ද මේ විදුලි ධාරාව කියන්නේ? කිසියම් දිශාවක් ඔස්සේ ආරෝහණ ගැනීමේ ශීඝ්‍රතාවය විදුලි ධාරාව වෙනවා. අපි ගමුකෝ සන්නායකයක්. හරි. සන්නායක කියන්නේ විදුලිය ගමන් කරන. යොමු කරන සන්නායක. හරි. අපතර විදුලි ධාරාව කියලා අඳුරුනේ කිසියම් දිශාවක් ඔස්සේ ආරෝහණ ගැනීමේ ශීඝ්‍රතාවය. මොන සන්නායකයක් තියෙනවා. හරි. දැන් මෙන්න මේ කොහෙද කියන්නේ පතයන් තොත් මේක අපි මෙහෙම සෙට් කරන්නේ සුද්ධ මොන බල්බයක් වගේ. හරි. අනේ මම කරන්නේ ඕන බැටරියක් තියෙනවා. හරි. බැටරිය අපි මෙහෙම පයරක් දාන්න. මේ තමයි බැටරිය දානන්නේ. මේ තමයි බැටරියේ ඍණාංශය. හරි. බැටරියේ ඍණ දැන් මේකට අපි සන්නායක කම්බියක් සවි කරා. සන්නායක කම්බියක් සවි කරපු ගමන්ම මෙන්න මේ ඍණ අග්‍රයේ සිට ධන අග්‍රයට ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඍණ අග්‍රයේ සිට ධන අග්‍රයට ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඒ කියන්නේ කෝෂයකට අපි සන්නායක කම්බියක් සවි කරපු ගමන් ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඒ වගේම
ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට ධාරාව ඇති වෙනවා. හරි. මෙහෙට ධාරාව තියෙනවා. ඊපස්සේ ඍණ සිට ධාරාව යනවා. අයියම් ධන සිට ඍණට ඍණාරෝපණය කරනවා. එහෙනම් දීඝෝෂයකට විදුලි සන්නායකාංගයක් සවි කරාම ඍණ සිට ධනට ධන සිට ඍණට හරි ඍණ සිට ධනට ගිහිල්ලා ආය කෝෂයේ ධන සිට ඍණට ඍණාලෝක ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. එතකොට ධන අග්‍රයේ සිට ඍණාග්‍රයට කෝෂයේ ඇතුළේ ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට ආරෝපණ ගමන් කරනවා. ආරෝපණයේ ධාරා අන්නම ධාරාව ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. ආරෝපණ ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ. මොකද්ද විදුලි ධාරාව කියන්නේ? කිසියම් දිශාවක් ඔස්සේ ආරෝපණ ගැනීමේ ශීඝ්‍රතාවය. අන්න මේ දිශාව ඔස්සේ ආරෝපණ ගැනීමේ ශීඝ්‍රතාවය විදුලි ධාරාව. ඒක අපිට අලුත් කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට ප්‍රතිවිරුද්ධව කිසියම් දිශාවක් ඔස්සේ ගලන ආරෝපණ ප්‍රමාණය විදුලි ධාරාව. විදුලි ධාරාව අපි දැන් ධාරාව සෙවීම පිළිබඳව දැනගන්න. දැන් විදුලි ධාරාව කතා කරලා නැහැ නේ. ගණන් හදන්න එපා. මේ ධාරාව හොයන්නේ කොහොමද කියලා දැනගන්න. කොහොමද ධාරාව හොයන්නේ? අපි හිතමු සංනායකයක් තුලින් හරි T කාලයක් තුල Q කියලා ආරෝපණ ප්‍රමාණයක් ගියනවා කියලා. Q කියලා ආරෝපණ ප්‍රමාණයක් ගියා. හරි අපි තප්පර එකක කාලයක් තුලදී Q කියලා ආරෝපණ ප්‍රමාණයක් ගියා කියලා. එහෙනම් ධාරාව සමානයි Q බෙදීම T. හරි. අපි ධාරාව අත්දැකීම එහෙනම් ආයෙ තව විදිහට කියන්න පුළුවන්. ඒකක කාලයකදී ගලන ආරෝපණ ප්‍රමාණය ධාරාව වේ. ඒකක කාලයකදී ගලන ආරෝපණ ප්‍රමාණය ධාරාව. හරි. තප්පර එකකදී ආරෝපණ 50ක් යනවා කියලා. හරි. තප්පර එකකදී ආරෝපණ 50ක් යනවා නම් I සමාන 50. තේරුණා? හරි. දැන් ආරෝපණය හොයන්න I වල මේ මොකක්ද? මේක තියෙන්නේ ඒක. හරි. අය මේ ටික දාන්න. මේක කියන්නේ ධාරාව. මේක කියන්නේ ආරෝපණ ප්‍රමාණය. මේක කියන්නේ කාලය. කාලයේ ස්වලින් ආරෝපණ ප්‍රමාණය C. එතකොට මේක උඩට ගියාම අපි දාමු සංකේතය I සමානයි C බෙදීම S. ආරෝපණ වන්නේ කූලෝම් වල. හරි? sorry. හරි. කාලය වන්නේ තාප්පර. එතකොට I සමානයි තාප්පරයට කූලෝම් වෙනවා. තාප්පරයට කූලෝම් කියන්නේ තප්පරයට කූලෝම් වුණාට ඇම්පියර් කියලා. හරි. ඒකට මේකෙන් තව එකක් අපිට ගන්න පුළුවන්. තප්පරයට කූලෝම් එකක් සමානයි ඇම්පියර් එකක්. තප්පරයට කූලෝම් එකක් සමානයි ඇම්පියර් එකක්. හරි. එතකොට අපිට මේ විදුලි ධාරාව ඇම්පියර් වලින් මිලි ඇම්පියර් වලින් මයික්‍රෝ ඇම්පියර් වලින් ඊට පස්සේ මේ තුන තමයි ප්‍රධාන
මේ වගේ මිනිමුම් ගන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා මෙගා ටෙරා ගිගා මෙගා කිලෝ ඩිසිලි මිලි මයික්‍රෝන් නැනෝ පිකෝ. එහෙම තියෙනවා. හරි. ඉතර එන්නේ මේ තුන වෙන තමයි පොඩ්ඩක් එකකින් හරි හරි. දැන් අපිට හදමු එන්න මේ ධාරාව මනින උපකරණ. හරි. මේ විදුලි ධාරාව මනින විදුලි ධාරාව මනින උපකරණ. දැන් විදුලි ධාරාව මනින උපකරණ මොනවද? ඇමීටරය කියන එකක්. මේ ඇමීටරය කියන එකෙන් තමයි අපි විදුලි ධාරාව මනින්නේ. ඒ වගේම තව එකක් තියෙනවා මිලි ඇමීටරය. මේකෙන් විදුලි ධාරාව මනිනවා. ඇමීටරේන විදුලි ධාරාව මනිනවා. මිලි ඇමීටරේන විදුලි ධාරාව මනිනවා. හරි. මීටරේන විදුලි ධාරාව මනිනවා. මිලි ඇමීටරේන විදුලි ධාරාව මනිනවා. හරි. එතකොට මේ ධාරාව ගත්තහම හරි. ඒක තමයි නේ. ඊට පස්සේ ඇමීටරයක් අපි පරිපථයකට සම්බන්ධ කරන්නේ ඇමීටරයක් පරිපථයකට සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතව කියලා මොකද කියන්නේ? දැනට මම දැනගන්න පස්සෙත් කරනකොට කරමු සමච්ච කරමු. හරි. දැන් මම කියන්නේ ඇමීටරයක් පරිපථයකට සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගත. හරි. දැන් ওই ධාරාව තියෙනවනේ. මොකද ධාරාව කියන්නේ? මම කලින් කිව්ව විදිහට කිසියම් දිශාවක් ඔස්සේ ආරෝපණ ගැනීමේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් ඒක කාලයක් තුළදී ගමන් කරන ආරෝපණ ප්‍රමාණය. හරි. ධාරාව ගත්තම ධාරා කොටස් දෙකකට බෙදෙනවා. ධාරාව බෙදෙන කොටස් දෙක තමයි සරල ධාරාව හා ප්‍රත්‍යවර්ත ධාරාව. හරි. ධාරාව කොටස් දෙකකට බෙදෙනවා. සරල ධාරාව ප්‍රත්‍යවර්ත ධාරාව. සරල ධාරාවට අපි කියනවා DC කරන්ට්, ප්‍රත්‍යවර්ත ධාරාවට කියනවා AC කරන්ට් කියලා. හරි. සරල ධාරාවට කියනවා DC කරන්ට්, ප්‍රත්‍යවර්ත ධාරාවට කියනවා AC කරන්ට් කියලා. හරි. හරි. එතකොට මොකද්ද මේ සරල ධාරාව කියන්නේ? මොකද්ද මේ ප්‍රත්‍යවර්ත ධාරාව කියන්නේ? සරල ධාරාව කියන්නේ මොකක්ද? ප්‍රත්‍යවර්ත ධාරාව කියන්නේ මොකක්ද? හරි. සරල ධාරාව තමයි විදුලි පරිපථ සඳහා යොදා ගන්නා ධාරාව. විදුලි පරිපථ සඳහා යොදා ගන්නා ධාරාව සරල ධාරාව. ගෘහ විද්‍යුත් පරිපථ සඳහා යොදා ගන්නා ධාරාව ප්‍රත්‍යවර්ත ධාරාව. හරි. පරිපථ සඳහා යොදා ගනු ලබන ධාරාව සරල ධාරාව වෙනවා. ප්‍රත්‍යවර්ත ධාරාව කියන්නේ ගෘහ විද්‍යුත් පරිපථ සඳහා ගන්න ලබන ධාරාව ප්‍රත්‍යවර්ත ධාරාව වෙනවා. ධාරාව කොටස් දෙකයි. සරල ධාරාව ප්‍රත්‍යවර්ත ධාරාව. සරල ධාරාව කියන්නේ පරිපථ සඳහා යොදා ගන්න ලබන ධාරාව. ප්‍රත්‍යවර්ත ධාරාව කියන්නේ ගෘහ විද්‍යුත් පරිපථ සඳහා ගන්න ලබන ධාරාව. හරි. එතකොට සත් ධාරාව යනු කුමක්ද? ප්‍රත්‍යවර්ත ධාරාව යනු කුමක්ද කිව්වම මේක දන්න එපා. මේ අවබෝධ කර ගැනීමට තිබෙන්නේ මේක. හරි. සරල ධාරාව කියන්නේ පළවෙනි ප්‍රස්ථාරය දින්නම් මම කාලය සමග දිශාව. හරි. අපි x අක්ෂර දාන්න අපි වෙනස් කරන එක කාලය සමග දිශාව. මේක ධන දිශාව කියනවා, මේක ඍණ දිශාව. මේක ධන දිශාව, මේක ඍණ දිශාව, මේක කාලය. හරි. එතම අර්ථ දෙකකින් කරන්නේ. කාලය
සමග කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් නොවේ නම් කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් නොවේ නම් එය සරල ධාරාවක්. මේ දිශාව වෙනස් වෙන්නේ දැන් දිශාවමයි තියෙන්නේ. කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් වේ නම් ධන දිශාව වෙන දිශාව ධන දිශාව වෙන දිශාව ධන දිශාව වෙන දිශාව කාලයත් සමග දිශාව වෙනස් වේ නම් එය ප්‍රත්‍යාවර්ත ධාරාවකි. එතන මේමයි මේ ෆිල්ම් මොරකින් එඩිට් කරන්නේ. එතකොට මේ යට කැල්ල හොඳට පැහැදිලිව පේන්නේ නැති වෙයි. අවබෝධ කරගන්න හොඳට මේ අවට අස්සෙන් පේන්නේ මම ඉතින් ඊට පස්සේ එක ධාරාව සම්බන්ධීකරණය ඊළඟට මොකක්ද? ඊළඟට අපි දැනගන්න ඕනේ විභවාන්තරය. එහෙම නැත්නම් වෝල්ටීයතාවය. හරි. විභව අන්තරය එහෙම නැත්නම් වෝල්ටීයතාවය. මොකක්ද මේ විභවාන්තරය කියන්නේ? මොකක්ද මේ වෝල්ටීයතාවය කියන්නේ? හරි. මොකක්ද කියලා බලමු. සන්නායකයක ලක්ෂ දෙකක් අතර පවතින ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස. අපි සන්නායකයක් ගමු. සන්නායකයක් කියන්නේ මොකක්ද? ද්‍රව්‍ය ගමන් කරන භෞතික වස්තු. එන්න ද්‍රව්‍ය ගමන් කරන භෞතික වස්තු. හරි. සන්නායකයක් අතර පවතින ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස. මොකක්ද ඒක? දැන් මෙහෙම සන්නායකයක ලක්ෂ දෙකක් අතර පවතින ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස් පද විභවාන්තරය. දැන් මේ ඉලෙක්ට්‍රෝන මෙහෙම තියෙන විදුලියක් දෙන්න කලින් හරි විදුලිය දෙන්න කලින් මොන ඉලෙක්ට්‍රෝන මෙහෙම තියෙනවා. හරිද? දැන් ඊට පස්සේ අපි මේකට මොකද කරන්නේ? බැටරියක් දාලා මොනවාද විදුලිය ලබා දෙන්නේ. විදුලිය ලබා දෙනකොට මෙන්න මේ ඍණාත්මකයේ සිට මොනවද ගමන් කරන්නේ? ඍණාරෝපක ඉලෙක්ට්‍රෝන. මෙහෙම යනවා දිගට දිගට. හරි. ඊළඟ ටැප් කරේ වගේ ඉලෙක්ට්‍රෝන මෙහෙම යනවා. එතකොට දැන් බලන්න අපි චුම්බකයක් අරගෙන උත්තර ධ්‍රවය සහ උත්තර ධ්‍රවය ලං කරන්න ගියොත් මෙහෙම ඈත් වෙනවා නේ. ඈත් වෙනවා. පිහික් වෙනවා. ඒ වුණාට මේකේ මොකද වෙන්නේ? දෙන්න. ඍණදී මේ කට්ටිය මෙහා වෙනකොට මෙහි ඉඩ මදි වෙනවා. මෙහි ඉඩ මදි වෙලා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මෙහාට පනිනවා. මේ ඉලෙක්ට්‍රෝන මෙහාට පනිනවා. මෙහෙම එනවා. දැන් මෙහි පිරෙන්නේ බෑ. මෙහි පිරෙනකොට මෙහි තෙරපෙනවා. හරි. එන්න මෙහෙම තෙරපෙනවා. මේ ඉලෙක්ට්‍රෝන තෙරපෙනවා. හරි. ඒකට මෙහෙම අලුත් ඉලෙක්ට්‍රෝන එනවා. හරි. එතකොට මෙතන මේ සම්නායකයේ දෙවස්ත ඉලෙක්ට්‍රෝන දැන් ඒක මෙතන තියෙන පීඩනය මෙතන තියෙන පීඩනය වෙනස්. හරි. එතකොට මෙන්න මේ සම්නායක දෙක අතර තියෙන මේ සම්නායකයේ මේ දෙක අතර තියෙන ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස්. හරි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන මෙහෙම එනවා. ඊට පස්සේ තමයි මෙහෙම වෙලා මෙතනින් තෙරපෙනවා. තමයි මෙහෙම යන්නේ. මෙහෙම ඇවිල්ලා මෙහෙම විකලා මෙහෙම යනවා. හරි. එතන මේක සම්මායකයේ දෙකල පවතින ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස්. හරි. හරි. වෙන තමයි හලන්න සන්නායකයක් තියෙනවා. සන්නායකයක් කොහොම නිකන් තියෙනකොට මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ සන්නායකයට අපි විදුලිය ලබා දෙනවා.
ධනාංකේ මෙතන ඍණාංකේ ධනාංකේ මෙතන ඍණාංකේ මේක ධනාංකේ මෙතන ඍණාංකේ හරි ධනාංකේ ඍණාංකේ ධනාංකේ ඍණාංකේ ධනාංකේ ඍණාංකේ ඍණාංකයේ සිට ඍණාංකයේ සිට ඍණාරෝපී දෙකම ගමන් කරනවා හරි දැන් මෙව යන්න මෙහාට යන්න එපා මෙහෙට යනවනේ මෙහෙට යනකොට දැන් මෙතන පුළුවන් තරම් පිටික තියෙනවා හරිද ආයෙ පුරවන්නත් ඕනේ මේවා හරි දැන් අපි ගත්තොත් පන්තියක මේවා ළමයි ඉන්නවා හරිද තව 200 300ක් විතර ඉන්නවා දැන් පස්සෙක් ගමු පස්සෙක් ගත්තොත් පුළුවන් තරම් තෙලපනවල කට්ටිය දාන්නනේ එහෙනම් මේ කට්ටිය මෙහාට එනකොට මෙන්න මේ කට්ටිය මෙහාට යනවා මේ කට්ටිය මෙහාට එනකොට මේ කට්ටිය මෙහාට ගිහින් ටැක් වෙනවා හරි ටැක් වෙනවා එතකොට මෙතන ඕම් ඉලෙක්ට්‍රෝන මෙතන මෙහාට එනවා ටිකට මේක ටැක් වෙනවා මෙහාට එනවා හරි හදාගන්න එනවා ඉලෙක්ට්‍රෝන මෙහෙන් ටැක් වෙනවා මෙහෙන් ආවට් ටැක් වෙනවා හරි මෙහෙන් ටැක් වෙලා මෙහෙන් එළියට එළියට මෙහෙන් එක දෙක තුන එළියට එනවා මෙහෙන් එක දෙක තුන එළියට එනවා මෙහෙම යනවා මෙතන හොඳට තිබ්බ ඉලෙක්ට්‍රෝන ටික ඊට පස්සේ මොකද කරන්නේ තව කට්ටිය ටිකක් ආවා ඊටසේ කට්ටිය ඉඳ දෙන්න ඕනේ හින්දා මේ කට්ටිය පුළුවන් තරම් ලඟ වුණා ඊට පස්සේ තව වැඩි වෙනවා ලඟ වුණා දැන් බලන්න මෙතන පීඩනය සහ මෙතන පීඩනය අතර වෙනස තමයි අපි ඒක කියන්නේ විභව අන්තර එහෙම නැත්නම් වෝල්ටීයතාවය කියලා හරි තොරතුරු මේක ශනික වෙනවා ඊට පස්සේ හරි දෙන්න කෙනෙක් මෙතන පීඩනය නිසා මෙතන පීඩනය අතර වෙනස ප්‍රශ්නාවක් කරලා කියන්නේ මොනවද මෙතන පීඩනය මම කියනවා මෙන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මෙතන ආතව පීඩනයක් තියෙනවා හරි මේක අයින් කරගම ආයෙ නැවත මේ දත්තටපත් වෙනවා හරි මොකද යන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ටික ගිහින් ඉවරනේ යන්න ඕනේ ගිහින් ඉවරයි ඊට පස්සේ මේක ආයෙ එන්නේ ආයෙ පුදින්ම එන්නේ ආයෙ එන්නේ ඒකට පහසුවෙන් ඉන්නවා